අරුණ අරුණ Sri Lanka's breakfast show. ආයිබෝවන් සුබෝදෑසනක් අද 2020 නොවැම්බර් මාසයේ 26 වන බ්‍රහස්පතින්දා දිනය. ඉතින් සුපුරුදු විදිහට අදත් රටට ආදරය කරන පරම්පරාව සමගින් මේ මොහොතේ වැඩිම පිරිසක් නරඹන්නා වූ උදෑසන රූපවාහිනී වැඩසටහන දෙරණ අරුණ ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. ඉතින් මුලින්ම අපි ලංකාදීප ජාතක පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. ගෝල්ෆේස් වැඩබිමක 100කට කොරෝනා කියලායි එහි දැක්වෙන්නේ. ඉන්දියානුවොත් 54ක් ඒ අතර සිටිනවා. ඒ අනුව කොටුව ගාලු මෝද්‍ර ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් වැඩබිමක සේවකයන් 100 දෙනෙකුට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. එම පිරිස අතර ඉන්දිය ජාතිකයන් 54 දෙනෙකුද සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවායි කියලයි ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. අනුව මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් ආර්ථික මර්මස්ථානයක මේ සේවකයන් මෙලෙස ආසාදිතයන් බවට පත්වුණු බව වාර්තා වෙනවා. මෙම වැඩබිමේ සේවකයන් ලැබුම්ගෙන සිටි කොළඹ 2 කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සේවකයන් 10 දෙනෙකු මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිට ඇති බවත් පසුව එහි සිටි සේවකයන් පිරිස පමුණුගම උස්වැරිකියාව ප්‍රදේශයේ හෝටලයක නිරෝධානය කරමින් සිට ඇති බවත් සෞඛ්‍යංශ සඳහන් කරනවා. එම පිරිසගේද PCR පරීක්ෂණ කර ඇති අතර ඉන්දියානු ජාතිකයන් 54 දෙනා ඇතුළු සෙසු පිරිසටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ඉතින් මෙම ඉදිකිරීම් වැඩබිමේ සේවකයන් 200 දෙනෙකු පමණ සේවය කරන අතර කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සේවකයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන්ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒකම ලංකාදීපයේම ප්‍රධාන පිටුවේ ඉහළින්ම වාර්තා කරනවා මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 10938ට නගී කියලා 15447ක් සුවය ලබා පිටව ගොස් තිබෙන බවත් පහලින් අද ලංකාදීපය වාර්තා කර සිටිනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදිතයන් තවත් 502 දෙනෙකු ඊයේ දිනේදී වාර්තා වුණා. මෙම ආසාදිතයන් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරවල ආශ්‍රිතයන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපුටා දක්වමින් වාර්තා කරන්නේ ලංකාදීපය. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 17938ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ලංකාදීපයේ ඉහළින්ම අද දිනේදී වාර්තා කොට තිබුණා. ඒකම ලංකාදීපයේ ගෙනෙන තවත් සිරස්තලයකට අපි මදකට අවධානය යොමු කරමු. පැය 24ක වාර්තාව කොළඹ දිසා කොරෝනා රෝගී 259න් 255ක් නගරයේ කියලායි වාර්තා කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී ස්වාගත් කොරෝනා වෛරස ආසාදිතයන් 259 දෙනා අතුරින් රෝගීන් 255 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරන බව ලංකාදීපය කියනවා. ඉතින් කොළඹ නගරය ආශ්‍රිතව මේ වන විට තරමා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව තමයි මේ සිරස්තලය ඔස්සේ වාර්තා කරන්නට වෙන්නේ. ඉතින් කොළඹ නගරයට යන්නේන අය දැඩි ලෙස සුව නීති රීති පිළිපදින්නට අවශ්‍ය බව තමයි මේ සිරස්තලයේ අතුරු කතාව ලෙස එහෙම නැත්නම් පේලි අතර කියවීම ලෙස වාර්තා කරන්නට වෙන්නේ. අපි එතනින් යමු මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ඉතින් පාසල් ඇරපු සැනින් එහෙම නැත්නම් පාසල් විවෘත කළ සැනින් ලත්තැනම ලොප් වෙනවයි කියනවා වගේ ඒ පාසල් වසා දමන්නට සිදු වුණයි කියලා තොරතුරු වාර්තා වෙනවා. දිවයින කියන්නේ කොරෝනා අවදානම නිසා මහනුවර පාසල් 45ක් වැසේ කියලා අම්බලන්ගොඩ ධර්මාශෝකයට කිසිදු සිසුවෙකු ඇවිත් නැහැයි කියලාත් අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීම සැලකිල්ලටගෙන නගර සීමාවේ පිහිටි පාසල් 45ක් తాවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව මේ සිරස්තලයෙන් කියවෙනවා. දරුවන්ගේත් ගුරුවරුන්ගේත් සෙසු ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව පිණිස මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කරනවා. මහයාව ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 11 දෙනෙකුත් අකුරණ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 51 දෙනෙකුත් මහනුවර මධ්‍යම වෙළඳපොලේ එළවලු අලෙවි අංශයෙන් කොවිඩ් ආසාදිතයෙකුත් හමුවීම සැලකිල්ලටගෙන මෙම තීරණය ගත් බව ආණ්ඩුකාරවරයා කියනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළ බවයි අද දිවයින පුවත්පත කියන්නේ. අද පුවත්පතත් ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කරන්නේ මේ තොරතුරුමයි. ඒ අනුව මහනුවර නගර සීමාවේ පාසල් 45ක් වසා දමයි කියලා එහි දක්වා තිබෙනවා.
මහනුවර නගර සීමාවේ පිහිටි පාසල් 45ක් తాවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් හමුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කරනවායි කියලා එම පුවත්පතත් කියනවා. කෙසේ වෙතත් අද දිවයින පුවත්පතේ අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. ඊයේ වන විට සිසුන් පාසල් පැමිණීම 151ක් කියලා වාර්තා වන්නේ 38න් 33න් වගේ ප්‍රමාණවලින් වාර්තා වුණු මේ ප්‍රමාණය මෙම විට 51ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම ගුරුවරුන් 82ක් පැමිණ තිබෙන බවත් අද ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ දිවයින වාර්තා කර සිටිනවා. ඉතින් මේ ප්‍රකාශය කරන්නේ අධ්‍යාපන ලේකම්වරයා පාසල් ආරම්භ කර ඊයේ වන විට දරුවන්ගේ පැමිණීම 51ක්ව පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියනවා. ගුරුවරුන්ගේ පැමිණීම 82ක් වූ බවත් ඒ මහතා කියනවා. වයඹ පළාතේ දරුවන්ගේ පැමිණීම 46ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 75%ක්ද දකුණු පළාතේ දරුවන්ගේ පැමිණීම 33ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 75%ක්ද සබරගමුව පළාතේ දරුවන්ගේ පැමිණීම 49ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 83%ක්ද උතුරු මැද දරුවන් 47ක්ද ගුරුවරුන් 80ක්ද මධ්‍යම දරුවන් 99ක්ද ගුරුවරුන් 74ක්ද උතුරු පළාතේ දරුවන් 52ක්ද ගුරුවරුන් 85ක්ද නැගෙනහිර පළාතේ දරුවන් 62ක්ද ගුරුවරුන් 86ක්ද ඌව දරුවන් 71ක්ද ගුරුවරුන් 86ක්ද පැමිණ සිටි බව ලේකම්වරයා සඳහන් කරනවා. ඉතින් එක පළාතක් හෝ ගිලිහි යන්නට නොදී සියලුම පළාත්වලට අවධානය යොමු කරමින් අපි කාල වේලාව පිළිබඳව හිතන්නේ නැතු ඒ සියලුම තොරතුරු ඉදිරිපත් කරා. කෙසේ වෙතත් සමස්තයක් විදිහට ගත්තහම පාසල් වලට දරුවන්ගේ පැමිණීම 51ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 82ක් ලෙස වාර්තා වෙනවා. ඉතින් කෙසේ වෙතත් අද පුවත්පත් වලින් යම් කිසි ආකාරයේ අනුතුරු ඇඟවීමක් කරනවා. Tamanගේ දරුවන් පාසලට එවීම පිළිබඳව තීන්දුව තීරණ ගත යුතු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවන බවයි ඒ සිරස්තල ඔස්සේ කියන්නට තිබෙන්නේ. ඒ අනුව උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ඇතනම් දරුවන් පාසල් එවන්න එපා. මේ සිරස්තලය අපි දිනමින පුවත්පතේ දකින්නේ. පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව කියනවායි කියලා සඳහන් කරනවා දිනමින. උණ සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතනම් දරුවන් පාසලට එවන්නට එපා කියලා විශේෂ ඉල්ලීමක් කරන බව මේ සිරස්තලය ඔස්සේ අපට දැක ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් Tamanගේ දරුවාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඔහු හෝ ඇය පාසලට යොමු කළ යුතුයි. කිසියම් දරුවෙකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි රෝග ලක්ෂණයක් පවතින්නේ නම් පාසල් වෙත නොයවා නිවෙස් වෙතම තබාගත යුතු බව පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වික්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කරනවා. COVID-19 තත්ත්වයට සමග ඇතැම් මව්පිය වැඩිහිටියන් නොසැලකිලිමත් කම නිසා පාසල් දරුවන් අතර මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි මහත්මිය කියන්නේ. බස්නාහිර පළාතේ පාසල් හැර සිසු ප්‍රදේශවල පාසල් මෙවන විට ආරම්භ කර ඇති බවත් එසේ ආරම්භ කර තිබුණත් මව්පියන් සැලකිල්ලෙන් යුතුව තම දරුවා පාසල වෙත යැවීමට පියවර ගත යුතු බවත් මේ මහත්මිය කියනවා. කිසියම් පවුලක හෝ කිසියම් ප්‍රදේශයක අසල්වාසී හෝ නිරෝධායනයට ලක් කර ඇතනම් එවැනි ස්ථානයන්හි දරුවන් පාසල් වෙත නොයැවීමට මව්පියන් වැඩිහිටියන් වග බලාගත යුතුයි කියලත් වෛද්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කරනවා. ඉතින් අපිට මීට දිනයකට දෙකකට ඉහතදී වාර්තා වුණා නිරෝධායනය වෙමින් පවතින පුද්ගලයෙක් නිවසේ සිටේදී පවා දරුවන් පාසලට එවූ දෙමාපියන් පිළිබඳව අවසානයේදී මේ නිරෝධායනයට ලක්වුණු පුද්ගලයා PCR පරීක්ෂණ ඔස්සේ රෝගී බව එහෙම නැත්නම් ආසාදිත බව තහවුරු වුණා. ඉතින් ඒ වගේ අපරීක්ෂාකාරී කටයුතු එහෙම නැත්නම් මුළු සමාජයේම අවධානමට ලක්වන්නා වූ කරුණු කරන්නේ නොමැතිනම් හොඳයි කියලා තමයි කරන්නේ නොමැතිනම් හොඳයි නෙවෙයි නොකර සිටිය යුතු බව තමයි දැඩි ලෙස අවධාරණය කර සිටින්නට සිදුවන්නේ. ඉතින් මේ එක්කම අද දිනේදී පුවත්පත් වාර්තා කරනවා මහර බන්ධනාගාරයේ සිටින ශානිටත් කොරෝනා කියලා. මේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ අද මව්බිම් පුවත්පත. සියලුම පුවත්පත්වල ප්‍රධාන පිටුවේ සිරස්තල ඔස්සේ මේ ශානි අබේසේකර මහතා මේ රෝගයේ ගොදුරක් බවට පත් වී ඇති බවට තොරතුරු කියනවා. පසුගිය රජයේ සමයේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව මහර බන්ධනාගාරයේ රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැව් තහවුරු වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔහුව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඊයේ යොමු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් පසුගියදා මහර බන්ධනාගාරයේදී සිදු කළ PCR පරීක්ෂණයකට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉතින් මේ තහවුරු වීම හේතුවෙන් පෙරේදා පස්වරුවේ ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා. පසු ඊයේ පස්වරුවේ ඔහු වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත මාරු කර යැවීමටත් පියවරගත් බව බන්ධනාගාර
බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. ඉතින් ශානි අබේසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු සමග රඳවා සිටි සැකකරුවන් 30 දෙනෙකු පමණ ඊයේ PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවරගත් බවත් මේ සම්බන්ධයෙන් පුවත්පත කළ විමසීමකදී පිළිතුරු දෙමින් බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ ශානි අබේසේකර මහතා මෙලෙස ආසාදිතයෙකු බවට පත්වීම පිළිබඳව විපක්ෂය බොහෝසේ කලබලයට පත්වී තිබෙනවා. විපක්ෂයේ ජනප්‍රිය දේශපාලකයෙකුගේ ප්‍රකාශයක් අපි උපුටා ගනිමු. අද අරුණ පුවත්පතේ 12 වන පිටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කරන ප්‍රකාශය ශානිට සැලසුම් සහගතව කොරෝනා ආසාදනය කළාදැයි සැකයි කියලායි කියන්නේ. ඉතින් සැලසුම් සහගතව කොරෝනා ආසාදනය කිරීම පිළිබඳව අප වෙනමම අධ්‍යයනය කළ යුතුයි. ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අප අවවාද උපදෙස් ලබා ගත යුතුයි. වහාම ඔහු IDH රෝහලට මාරු කරන්නට කියලා හරින් ප්‍රනාන්දු මහතා කියනවා. දැනට බන්ධනාගාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට සැලසුම් සහගතව COVID-19 වෛරසය ආසාදනය කර ඇතැයි සැකයක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ශානි අබේසේකර වැනි දක්ෂ නිලධාරීන්ව සිරගත කර ඇති වර්තමාන ආණ්ඩුව පිල්ලයන් වැනි පුද්ගලයන්ට ඇප ලබා දෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. ඉතින් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ගොරකකාපු රිලවට වෙච්ච වැඩේ කියලා මුලින්ම පෙන්නලා දෙන්න කැමති. හමුදාවේ නම විකුණාගෙන ආපු මහා සිංහල ආණ්ඩුව අරන්තලාවේ භික්ෂු ඝාතනයට මුල් වෙච්ච දළදා මාලිගාවට බෝම්බ ගහපු පිල්ලයන්ගේ දීපවාලියට ගෙදර යවනවා. ඊයේ පිල්ලයන් ඉතාම ලස්සනට ගෙදර යනවා. දැන් ටිකකට කලින් ප්‍රවෘත්තියක් ලැබුණා ශානි අබේසේකර කියන නිර්භීත පොලිස් නිලධාරියාට කොවිඩ් වැළඳිලා කියලා. එතකොට පිල්ලයන්ට බේල් දීපු රටේ ශානිව බේල් එකට දාලායි කියලා තමයි ජේල් එකට දාලායි කියලා තමයි අද හරින් ප්‍රනාන්දු මහතා චෝදනා කරන්නේ. හැබැයි ඉතින් මේ අධිකරණ වලින් අප ලබා දීම පිළිබඳව දේශපාලන දෘෂ්ටි කෝණ වලින් නොබැලිය යුතුයි අපේ විශ්වාසය වෙනවා. මොකද අප ලබා දිය හැකි වැරදි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා වෙලා තිබෙනවා නම් අධිකරණය අප ලබා දීමට කටයුතු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අප පනතේ දෙවන වගන්තියේ දක්වා තිබෙන්නේ අප ලබා දීම තමයි රීතිය. අප ලබා නොදීම ව්‍යතිරේකය. අප ලබා දිය හැකි හැම අවස්ථාවකදීම ගරු අධිකරණයන් අප ලබා දීමට කටයුතු කරනවා. ඒ අවස්ථාව වන විටත් ඒ පුද්ගලයා හුදු සැකකරුවෙකු පමණක් වන නිසා නිර්දෝෂභාවයේ පූර්ව නිගමනය පිළිබඳව අවධානය යොමු කරමින්. ඉතින් අද අරුණ පුවත්පත කියනවා දැන් හරින් ප්‍රනාන්දු මහතා මෙලෙස චෝදනා කරන්නේ පිල්ලයාන්ට අප ලබා දීම. ඔහු ආණ්ඩුවට පක්ෂපාතී දේශපාලඥයෙකු නිසා අප ලැබුණයි කියලා. හැබැයි අද අරුණ පුවත්පත කියන එක එහෙම නෙවෙයි. රිෂාඩ්ට කොවිඩ් පිහිටවේ කොන්දේසි පිට අප කියලා එහි දක්වා තිබෙන්නේ. මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත දින 37ක් බන්ධනාගාරගතව සිටි හිටපු ඇමති රිෂාඩ් බදුදීන් දැඩි කොන්දේසි සහිත අප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්තුමා නියෝග කරයි කියලා අරුණ කියනවා. ඉතින් ඒට යම්කිසි ආකාරයකින් මේ පවතිනා වූ අසංගත තත්ත්වයක් හේතු වන්නට ඇති කියලා තමයි අරුණ පුවත්පත උපකල්පනය කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ රිෂාඩ් බදුරුදීන් මහතාට අප ලැබීම පිළිබඳව පුවත්පත් සියල්ලම දැඩි ලෙස අවධානය යොමු කරලා තොරතුරු වාර්තා කරනවා. ඉතින් ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නැහැ. මා කලින් කිව්ව ආකාරයෙන් විනිසුරුතුමන්ලා විනිසුරුතුමියන්ලා අවධානය යොමු කරන්නේ අප පනත සහ ඒ සිසු අප සම්බන්ධයෙන් ලංකාවේ තිබෙනා වූ ව්‍යවස්ථාපිත නීති තත්ත්වයන් පිළිබඳව. ඉතින් අද පුවත්පත කියනවා රිෂාඩ් අප මත නිදහස් කියලා. අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම්. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාම සඳහා ළංගම බස් රථයට අමාත්‍යාංශ මුදලින් මුදල් ගෙවීමෙන් රජයට පාඩු කළයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුරුදීන් මහතා අප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ දිනේදී නියම කරා. රුපියල් ලක්ෂයක් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා අපකරුවන් දෙදෙනෙකුගේ ශරීර අප මත බදුදීන් මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්තුමා නියම කළා. ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමිනුත් තහනම් නියෝගයකුත් ඊයේ දිනේදී නිකුත් වුණා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් විවිධ නියෝගයන් එහෙම නැත්නම් නියෝගයේ විවිධ කොටස් උපුටා දක්වමින් තමයි පුවත්පත් මේ තොරතුරු වාර්තා කර සිටින්නේ. දැන් අද එක් පුවත්පතක් වාර්තා කරලා තිබුණා නීතිපතිගේ විරෝධතා ඉවතට දැඩි කොන්දේසි මත රිෂාඩ්ට අප කියලා. ඒ තොරතුරු අප උපුටා ගනිමු දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන්. ඒ අනුව අප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැක් වූ දැඩි විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මැතිතුමා ඊයේ දිනේදී රිෂාඩ් බදුරුදීන්
හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේ නියෝගය නිකුත් කරා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් ඒ විදිහට තමයි ඇප පනත සහ අනිකුත් රටේ පවතින ව්‍යවස්ථාපිත නීතිය ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒවා දිහා දේශපාලන දෘෂ්ටි කෝණයන් වලින් බලන එක ඊතරම් සුදුසු දේවල් නොවේ කියලා තමයි කියන්නට වෙන්නේ. කෙසේ වෙතත් රිෂාඩ් බදුරුදීන් මහතා තවමත් විවිධ ආකාරයේ ප්‍රවෘත්ති මවමින් සිටිනවා. දැන් අරුණ පුවත්පත කියනවා සමුපකාර ගම්මානයකට මීටර් 775ක් රිෂාඩ්ගේ කාලයේ තවත් වංචාවක් විමර්ශන CID කියලා අන්තවාදීන් පුහුණු කළාදැයි සැක කියලත් එහි දක්වා තිබෙනවා. යහපාලන රජයේ සමයේ සිදුවුණු දෙයක් පිළිබඳව තමයි මේ තොරතුරු ගෙනෙන්නේ. ඒ අනුව එහි දක්වා තිබෙන්නේ සමුපකාර ගම්මානයකට මීටර් 775ක් මිලියන 775ක් සමුපකාර ගම්මානයකට මිලියන 775ක් රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක් විමර්ශන CIDට අන්තවාදීන් පුහුණු කළාදැයි සැක යහපාලන රජයේ සමයේ රිෂාඩ් බදුරුදීන් මහතාගේ මුදල් රුපියල් මිලියන 775ක් භාවිත කරමින් මන්නාරම හාරාපුරම්හි සමුපකාර ගම්මානයක් ඉදිකිරීමේදී සිදු ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෙළඳ අමාත්‍යාංශ ලේකම් බද්රානි ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවායි කියලායි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මිලියන ගණනක වංචාවක් පිළිබඳවයි මේ පැමිණිල්ල. රුපියල් ලක්ෂයක මුදල් අප මත ඊයේ දිනේදී මුදා හැරුණු රිෂාඩ් බදුරුදීන් මහතාට ඔන්න තවත් මග එනවා. අපි කියන්නේ පෙන්ඩින් කේස් එකක් තියෙනවා කියලා තමයි කියන්නට වෙන්නේ. ඒ අනුව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට ලැබුණු පැමිණිල්ලක් අනුව ඇමතිවරයා පසුගිය ඉරිදා තාරාපුරම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අගෝස්තු මාස 16 වෙනි දින ඇමති මණ්ඩල අනුමැතියක් ලැබී තිබෙනවා. තාරාපුරම් වැව ආශ්‍රිත සංවර්ධන කටයුතු කිරීම, බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම පෙර පාසලක් දිවාසුරුකුම් මධ්‍යස්ථානයක් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා මෙම රුපියල් මිලියන 775 වැය වන බව ඇමති මණ්ඩලය සංදේශයක් මගින් දන්වා තිබුණයි කියලත් අද වැඩිදුරටත් අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කර තිබෙනවා. ඉතින් රිෂාඩ් බදුරුදීන් මහතා ගැන කියද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසම පිළිබඳවත් කියන්නට ඕනේ. ඔහු කීප වතාවක්ම මේ කොමිසමට පැමිණියා. ඉතින් මේ කොමිසමෙන් වාර්තා වන්නා වූ තොරතුරු අද පුවත්පත් වාර්තා කරනවා. දිනමින ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. පාස්කුදා ප්‍රහාරයට වරදකරුවෙකු වුණොත් දඬුවම් විදීමට සූදානම් කියලයි හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කොමිසම හමුවේ ඊයේ දිනේදී සඳහන් කළේ. පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ ඊයේ දිනේදී සඳහන් කරයි කියලා ප්‍රධානම සිරස්තලයෙන් කියනවා. එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂකාංශවල සහ බුද්ධ්‍යාංශවල සියලු දෙනා වගකිව යුතු වද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ ඊයේ දිනේදී සඳහන් කරා. ඉතින් හිටපු ජනාධිපතිවරයාගේ හරස් ප්‍රශ්න විමසීමත් ඊයේ දිනේදී අවසන් වුණා කියලායි කියන්නේ. අද ඉංග්‍රීසි පුවත්පත් දැඩි උනන්දුවකින් යුතුව මේ තොරතුරු වාර්තා කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ powerful country behind Easter Sunday bombing. ඒ අනුව ඉතාමත් ප්‍රබල රටක් මේ බෝම්බ ප්‍රහාරය පිටුපස සිටියයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කරයි කියලයි වැඩිදුරටත් සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ. ඒ සිරස්තලයේම වෙනත් ආකාරයකින් දී අයිලන්ඩ් පුවත්පතත් වාර්තා කරනවා. foreign force behind Easter Sunday attacks සිරිසේන එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කර සිටිනවා. ඉතින් මෙලෙස ඉතාමත් ප්‍රබල සංවිධානයක් හෝ ප්‍රබල රටක් විශේෂයෙන්ම සංවිධානයක් කියනවාට වඩා සිලෝන් ටුඩේ පුවත්පත කියන්නේ powerful country ඉතාමත් බල සම්පන්න රටක් මේ විදිහට මේ ප්‍රහාරය පසුපස සිටිනවායි කියලා සඳහන් කරපු ප්‍රථම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා නොවේ. ඊට පෙර ආතුවත් අපි දැක්ක ආරක්ෂකාංශ සමාජිකයෙකු විසින් මේ පිළිබඳව අනාවරණයක් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් මේ විමර්ශන කටයුතු ඉදිරියේදී සිදු වේවි කියලා අපි උදක්ම විශ්වාසය පළ කරනවා. මේ මොහොතේදී අපි සජීවීව සම්බන්ධ කරගන්නට සූදානම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාව අපි ආයුබෝවන් සුබ උදෑසනක් කියලා නියෝජ්‍ය පොලිස්පතිතුමාව පිළිගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක්. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ දිනවල අපට මේ ඇප ලැබීම පිළිබඳව තොරතුරු දිගින් දිගටම වාර්තා වෙනවා. දැන් මහේස්ත්‍රාත් අධිකරණවල පැමිණිල්ල මෙහෙවනු ලබන්නේ පොලිසිය විසින්. යම්කිසි ඇප ලබා දීමේ සරල පිළිවෙතක් ක්‍රියාත්මක වෙනවද මහේස්ත්‍රාත් අධිකරණ ආශ්‍රිතව? ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් මේ බන්ධනාගාරය ආශ්‍රිතවත් යම් ආකාරයක සැකකරුවන්ට ඒ වගේම මේ රැඳවියන්ට
මේ රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි සමහර අපදිය හැකි අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් අපදිය හැකි වැරදි ලෙස සඳහන් වෙන වැරදි ඒ වගේම අප පනතේ සඳහන් වෙන අපදිය හැකි වැරදි මේවට අදාළව යම් සුළු වැරදි කරපු අය රිමාන්ඩ් භාරයට පත් කිරීමට ඉල්ලීම් කරනවා අඩුයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම වැරදි කරන අයට ලිහිල් ලෙස කටයුතු කරනවා කියලා එහෙම වැරදි කරන්න යන්නත් එපා. දෙවෙනි කාරණේ තමයි යම් අවස්ථාවක දීර්ඝ කාලයකට යම් කෙනෙක් ඉන්නවනම් රිමාන්ඩ් භාරේ විශේෂ කාරණා මත විශේෂයෙන්ම සුළු වැරදි සම්බන්ධව සලකලා බලලා ඒ ගැන යම් කටයුතු කිරීමක් සිදු කරන්න තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව මේ බන්ධනාගාරවල ඇති වෙලා තියෙන ප්‍රශ්නේ නිසා. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අපි ඇපදීම් සහ මහේස්ත්‍රාත් අධිකරණ සම්බන්ධයෙන් කතා කරපු වෙලාවේ දැන් අපිට සංඛ්‍යාලේඛන මාධ්‍යයක් විදිහට මේ දවස්වල ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන් මේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරපු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ ඒ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය ආදේශ වීම පිළිබඳව එහෙම අත්අඩංගුවට ගැනීම දැන් සිදු වෙනවද? එහෙම නැත්නම් එය දැන් මේ පොලිසියේ නිර්මාණය වෙමින් පවතිනා වූ යම්කිසි ආසාදිතයන් වාර්තා වීමත් සමග තනුක වෙලා දියාරු වෙලා තියෙනවද? නෑ කිසිම දියාරු වීමක් වෙලා නැහැ. දැන් මේ වෙනකොට මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නිසංක දැන් ක්‍රියාත්මක වෙන්නේ හුදෙකලා කිරීම. එතකොට හුදෙක සංචරණය. දැන් මීට අදාළ වන්නේ අර මාර්තු මාසේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා නිකුත් කරපු ගැසට් පත්‍රය. ඒකේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා සංචරණ සීමා, ඒ වගේම දුරස්ථභාවයේ තබා නොගැනීම, මුහුණු ආවරණ නොපැළඳීම කියන කාරණා සම්බන්ධයෙන් යම් යම් පුද්ගලයෝ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන් විදිය. ඉතින් ඒ අනුව දැන් ඊයේ දවසේ ඇතුළතත් අද උදෑසන 6 අවසන් වන කාලය තුලත් හුදෙකලා කරන ප්‍රදේශ වලින් වගේම ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් 72 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අපමත මුදාහැර තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳීම, දුරස්ථභාවයේ තබා නොගැනීම සහ හුදෙකලා කරන ලද ප්‍රදේශවල සංචාරන සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධව දැන් අපි මේක පටන් ගත්තේ ඔක්තෝබර් 30 අර ගැසට් එක ප්‍රසිද්ධියටපත් වෙලා සති දෙකක සහන කාලයක් දුන්න ජනතාවට හැඩගැහෙන්න. ඉතින් ඔක්තෝබර් 30 ඉඳලා මේ දක්වා කාලය තුල අද වෙනකොට 660ක් මෙවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අපමත මුදාහැරලා තියෙනවා. ඒ අයට සමහරෙකුට නඩු පවරලා තියෙනවා. සමහර අයට ඉදිරියේදී අපි නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන් ඒ කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම දැන් අපේ ග්‍රාම සේවකව සම් 11ක් සහ පොලිස් බල ප්‍රදේශ 18ක් ආශ්‍රිතව තමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ නිරෝධායන ඇඳිරි නීතිය නිරෝධායන හුදෙකලා කිරීම ක්‍රියාත්මක වෙන්නේ සමාවෙන්න ඇඳිරි නීතිය නෙමෙයි හුදෙකලා කිරීම. ඉතින් ඒ ආශ්‍රිත සංචාරන සීමා උල්ලංඝනය කරොත් එවැනි අයත් මේ අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්නවා. දැන් අපිට පසුගිය දිනවලදී සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා මේ ආසාදිත තත්ත්වයේ පවතින පුද්ගලයන් ඒ රෝහල් වලින් එහෙම නැත්නම් ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පැන යාම පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව මාධ්‍ය ඔබතුමාගෙන් විමසා සිටියාම නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමා සඳහන් කළේ මේ අය මද්ද්‍රව්‍ය ලෝලීන් එහෙම නැත්නම් මතට ඇබ්බැහි වූවන් කියලා. නමුත් අද ලංකාදීපයේ කියනවා පුනානි සිට පැන යමින් සිටි කොස්තාපල් අල්ලා යලි ප්‍රතිකාර මධ්‍යස්ථානයට කියලා. ඔබතුමා මේ සිරස්තලයේ සමහර විට දකින්නටත් ඇති වාලච්චිනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැන යමින් සිටියේදී මෙලෙස අත්අඩංගුවට ගත්තයි කියලා. ඇයි ඒ ප්‍රතිකාර සම්බන්ධයෙන් තිබෙන්නා වූ යම්කිසි බියමුසු තත්වයක්ද එහෙම නැත්නම් ඒ පිළිබඳ විශ්වාසයක් නැද්ද? ඇයි පොලිස් නිලධාරියෙක් නීතිය පිළිබඳව දන්න පොලිස් නිලධාරියෙක් මේ වගේ වැඩක් කරන්නේ? නෑ අතරම ඒ පුද්ගලයාට එරෙහිව අපි ඒ කටයුතුත් කරනවා ඉදිරියේදී. නමුත් ඇත්තටම යම් මානසික ආතතියකින් හිටපු දැන් සමාජයක් අපි ගත්තාම සංකේ අය අතර ඉන්නවා රැකියාවට බැඳෙනකොට සමහර වෙලාවට හොඳ මානසික තත්ත්වයක් තියෙනවා. නමුත් පහු වෙනකොට යම් හේතු මත වෙනස් වෙනවා. ඉතින් ඔහු එවැනි පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. දැන් මීට ඉස්සෙල්ලත් ඒ වගේ කෙනෙක් කළුතරදීත් අපි අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. නමුත් සාමාන්‍යයෙන් අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පැන ගිය අය 5 දෙනෙක් විතර ඉන්නවා මේ කාලය තුල. ඒ හැම කෙනෙක්ම මත්ද්‍රව්‍ය වැරදි වලට අදාළ අය නැත්තම් මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් කියලා අපි අනිත් අයට නම් අපි යම් ආකාරයක
ලිහිල් ලෙස කටයුතු කරනවා. එහෙම පැනලා ගියාම නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් නැවත වරක් ඒ අය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යදලා නමුත් පොලිස් නිලධාරීන්ට අපි ඒ තත්ත්වයෙන් සලකන්නේ ඔවුන්ගේ අනිවාර්යෙන්ම ඒ විනයානුකූල ක්‍රියාමාර්ග අරගෙන අවශ්‍ය කටයුතු කරනවා. ඒ අදාළ පුද්ගලයා සම්බන්ධෙනුත් ඒ ආකාරයට කටයුතු කරලා තියෙනවා. දැන් අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා කුණ්ඩසාල ප්‍රදේශයෙන් වාර්තා වන්නා වූ තොරතුරක් PCR කරගෙන පොලිසියේ තිදෙනෙක් සූර්වී කැතට හැසිරිලායි කියලා. ඔබතුමාට මේ තොරතුරු වාර්තා වුණාද මීට පෙර ආතුව? නෑ, අතරම මට ඒ තොරතුර වාර්තා වුණේ නැහැ. නමුත් මේ වගේ සිද්ධි කීපයක් ගැන වාර්තා වුණ සමහර වෙලාවට පොලිස් නිලධාරීන් මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා නම් අපි ඒ අවස්ථාවෙම ඒ සම්බන්ධව කටයුතු කරනවා. නමුත් ඔය ගැන වාර්තා වුණේ නැහැ. හැබැයි අතරම සංක සමහර වෙලාවට දැන් අද පුවත්පත්වල වාර්තා වෙලා තියෙනවා පොලිස් පොකුර 1500ට නගී කියලා. මේක සම්පූර්ණ අසත්‍යයක්. අද මේ අවස්ථාව වන විට පොලිසියේ 1129 දෙනෙක් තමයි ආසාදිතයින් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ අතිශෝක්තියෙන් කරපු දෙයක්. ඒ වගේ සමහර ප්‍රවෘත්ති වැරදි විදියටත් පළවෙන්න පුළුවන්. නමුත් ওই ප්‍රවෘත්තිය ගැන මම දන්නේ නැහැ. කෙසේ වෙතත් පොලිසිය කවුරු හරි නිරෝධායන රීති වලට පටහැනිව කටයුතු කරා නම් ඒ අය සියලු දෙනාට විරුද්ධව අපි විනයානුකූලව කටයුතු කරලා තියෙනවා. ඉතින් 90000ක් ඉන්න පොලිස් බලකායේ ඊටම අතලොස්සක් මේ වගේ අවිනීත නිලධාරීන් ඉන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම අපි ඇයට එරෙහිව ක්‍රියා කරනවා. අර නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වුණු කාලයේදී අර සංචාරක වෙළෙන්දන් සම්බන්ධයෙන් යම්කිසි සංස්කෘතියක් බිහිවීමෙන් පැවතියා. දැන් මේ තත්ත්වේ නිරෝධායන ඇඳරි නීතිය නැතත් ක්‍රියාත්මක කරන මේ සංචාරක වෙළෙන්දන් පිළිබඳව පොලිසිය යම්කිසි නිරීක්ෂණයක නිරත වෙලාදී ඔවුන් පිළිබඳව යම්කිසි අවධානයකින් දින්නේ. ඒ කියන්නේ ඔවුන් කෙරෙන් යම්කිසි ආකාරයකින් මේ රෝගය පැතිර යාමේ අවදානමක් තර්ජනයක් තියෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? දැන් විශේෂයෙන්ම මේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සංඥා ලාම්පු අසල සිටින පුද්ගලයින් මේ ආකාරයට විවිධ හඳුන් කූරු ඒ වගේම පොත්පත් කපුරු මේ වගේ දේවල් විකුණන බවට තොරතුරු ලැබුණා. ඇත්තටම දැන් ඒ ආශ්‍රිතව ඉන්න සමහර අය කොවිඩ් ආසාදිතයෝ හැටියටත් ඒ සමාජය තුලින් අඳුරගත්තා. ඒ වගේම සමහරව සිඟමනේ යෙදෙමින් මෙවැනි කටයුතු වල යෙදුණා. නමුත් මේ බොහෝ පිරිස් ඇත්තම සිඟමනේ යෙදෙන අය නෙමෙයි. ඔවුන් ව්‍යාපාරයක් හැටියට ඒක සිදු කළේ. ඉතින් මෙවැනි අය සම්බන්ධයෙන් අපි කටයුතු කිරීමක් කළා. දැන් මේ අවස්ථාවේ ඔවුන් යම් යම් මධ්‍යස්ථාන වලට ගෙනියන්න බෑ. නමුත් අපි ප්‍රකාශ කරේ එවැනි මිලදී ගැනීම සිදු නොකරන ලෙසට ඒ සංඥා පුවරු තියෙන තැන්වල එහෙම සිදු කරපු වාහන රියදුරන් 30කට ආසන්න සංඛ්‍යාවකටත් අපි මෝටර් වාහන පනත වගේම මම්මාවත් පනත යටතේ කටයුතු කරා. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව අපි ඒවා අධීක්ෂණයෙන් ඉන්නවා රථ වාහන නිලධාරීන්. එම ස්ථානවල එවැනි වෙළඳාම් කටයුතු බොහෝ වෙලාවට සිදුවීම අඩු බවටයි වාර්තා වෙන්නේ. නමුත් අපි නිරන්තරයෙන් ඒ ගැන විමසිල්ලින් ඉන්නවා. ඒකට හේතුව අනිවාර්යෙන්ම එවැනි පුද්ගලයන්ගේ ක්‍රියා නිසා රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒක අඳුනගෙන තියෙනවා. ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිතුමනි විශේෂයෙන් මාර ගෙවල් වලට එන සංචාරක රථවලින් වෙළඳාම් කිරීම සඳහා එන මේ සංචාරක වෙළඳුන් පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කරලා තියෙනවද පොලිසිය? ඇත්තටම මේ ප්‍රදේශවල ප්‍රජා පොලිස් නිලධාරීන්ට තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් සංක දැන් අපි ওই ඩිලිවරි සේවා එහෙම පවත්වාගෙන යන්න අවසර දුන්නා. නමුත් මේ වන තුරු අපිට මේ එවැනි ඩිලිවරි සේවා මගින් නම් මේ රෝගයේ ව්‍යාප්ති වීමක් පිළිබඳව සමහර වෙලාවට සිද්ධි එකක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ලොකු ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් එහෙම අවදානමක් තියෙනවා කියලා වාර්තා වීමක් නම් සිදු වෙලා නැහැ. නමුත් මේ යාචකයෝ එහෙම නැත්නම් මේ හන්දිවල ඉන්න අයගෙන් නම් ඒකේ අවදානමක් තිබුණු බවට තමයි වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් අපි අපේ ඔය හැම ග්‍රාම නිලධාරි වසමක් ආශ්‍රිතවම පොලිසියත් නිලධාරියෙක් පත් කරලා තියෙනවා. ඔවුන්ට ඒ නියමිත උපදෙස් ලබා දීලා තියෙනවා. නිරෝධායන රීති සෞඛ්‍ය රෙගුලාසි මේ හැම දෙයකටම අනුගතව කටයුතු කරන එක ගැන අවධානමින් ඉන්න කියලා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අර මහාවීර සැමරුම් කියන නමින් කරන්නව සැමරුම පිළිබඳව මා විමසා සිටි. එවැනි සැමරුම් යම්කිසි ආකාරයකින් සිදු කළොත් පොලිසිය ගන්න ක්‍රියාමාර්ගය. දැන් ඇත්තටම අපි ගත්තොත් අපේ රටේ යුද්ධය ඉවර වෙලා මේ වෙනකොට අවුරුදු 11කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා.
යම් ප්‍රශ්න මුලදී තිබුණත් ඊට පස්සේ අපේ සහෝදර දෙමළ ජනතාවත් එක්ක අපි තාම සහයෝගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ ජාතීන් තුනම එකට සහයෝගයෙන් කටයුතු කරනවා. දැන් මෙවැනි අවස්ථාවක නැවත වතාවක් මියගිය LTT ත්‍රස්තවාදීන් සමරන්න ගියොත් ඒක ප්‍රශ්න සාගත තත්ත්වයක්. දැන් විශේෂයෙන්ම අද දිනේ හෙට දිනේ තමයි ඔවුන් යොදාගෙන තියෙන එකක් තමයි අර ඔවුන්ගේ කොටි නායකයෙක් මැරිච්ච දිනේ, අනිත් එක ප්‍රභාකරන්ගේ උපන් දිනේ කියලා තමයි මේක සමරන්න හදන්නේ. දැන් සත්‍ය වශයෙන්ම කවුරු හරි කෙනෙකුට තමුන්ගේ දරුවෙක් සමරන්න ඕන නම් ඒ දරුවා මියගිය දිනේ හරි වෙන දිනයක් හරි තෝරාගෙන ඔවුන්ගේ නිවසේ සමරා ගැනීමට වඩා මේ කරන්න හදන්නේ සම්පූර්ණයෙන්ම තවදුරටත් අපේ ජාතීන් අතර අසමගිය, ආගම් අතර අසමගිය ඇති කරන ක්‍රියාවලියක් සංවිධානාත්මක. ඉතින් ඒකට එරෙහිව තමයි අපි පොලිසිය හැටියටත් ඒ වගේම ගරු නීතිපතිතුමාගෙත් මැදිහත් වීමෙන් අපි අධිකරණ වලට ගිහිල්ලා නියෝග ලබා ගත්තේ. ඒ බොහෝ අධිකරණ අපිට නියෝග ලබා දුන්නා මේ ක්‍රියාවලින් නවත්තන්න. දැන් නමුත් එහෙම යම්කිසි කෙනෙක් ඊට පරිබාහිරව කටයුතු කරනවා නම් අධිකරණ නියෝගයකට එරෙහිව ඒ අයට විරුද්ධව ඊටාම දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එකක් තමයි විශේෂයෙන්ම අධිකරණ නියෝග වලට පටහැනිව කටයුතු කිරීම. අනිත් එක දැන් මේ තුලින් අපේ රටේ ජාතීන් අතර ආගම් අතර අසමගියක් ඇති වෙන්න පුළුවන්. සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ තුන්වෙනි වගන්තිය යටතේ වරදක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව අපි ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද දිනේ හෙට දිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට ස්ථානාධිපතිවරුන්ට අපි උපදෙස් දීලා තියෙනවා මේ ගැන කටයුතු කරන්න කියලා. කිසිම මේ රට දෙකඩ කරන්න, ඒ වගේම මේ රටේ අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඝාතනය කරපු, අවතැන් කරපු පුද්ගලයෝ ත්‍රස්තවාදීන්, ඒ වගේම LTT සංවිධානයේ ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයේ ලංකාව විතර නෙමෙයි ලෝකේ රටවල් 20ක තහනම් කරලා තිනවා. ඉතින් ඔවුන් සැමරීම සදාචාරාත්මක නැහැ. ඒක හැම ජාතියකටම කරන ගෞරවයක්, එකමුතු බවට ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපි ඒවා නැවැත්වීමට ක්‍රියා කරනවා. අවසන් වශයෙන් දැන් යළිත් යම්කිසි ආකාරයකින් නව සාමාන්‍යකරණයක් සඳහා ජනතාව සූදානම් වෙමින් සිටිනවා. මහා මාර්ගය ගත්තත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි වෙනදාට වඩා රථවාහන තදබදයකුත් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ අපට යම්කිසි ආකාරයකින් සුවනීති සහ නිරෝධායනය සම්බන්ධයෙන් පවතිනා වූ නීති රීති ඉරාසී අමතක වෙන්නට පුළුවන්. මොකක්ද ඔබතුමා සංනිවේදනය කරන පණිවිඩය මේ නව සාමාන්‍යකරණයට හුරු වෙමින් පවතිනා වූ මේ සංක්‍රාන්ති සමය වෙනුවෙන්? ඔව් අර මම මුලින්ම ඔබ කිව්ව කාරණේ ගැන අවධානය යොමු කරන්න විදිහට රථවාහන වැඩි වෙලා තියෙනවා කියලා. දැන් ඇත්තටම ලංකාවේ දවසකට පුද්ගලයෝ 10 දෙනෙක් මිය ගියා රියානතුරු වලින්. නමුත් මේ කොවිඩ් එක ඒක අඩු වෙලා එක්කෙනෙක්වත් මිය යන්නේ නැති තත්ත්වයට ආවා. දැන් ඊයේ පෙරේද ඉඳලා ආයිත් 3 දෙනෙක් 4 දෙනෙක් මිය යනවා දවසකට රියානතුරු වලින්. දැන් ඊයේ දෙන්නෙක් මිය ගිහිල්ලා තවත් විශාල පිරිසක් තුවාල ලබා තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙච්ච රියානතුරු වලින්. ඉතින් එක පැත්තක් තමයි කොවිඩ් තියෙනකොට රියානතුරු වලින් වෙච්ච මරණ අඩු වුණා. ඒ වගේම රියානතුරු අඩු වුණා. දැන් නමුත් ආයි සංචාරණේ වැඩි වෙලා ප්‍රදේශවල රියානතුරු වැඩි වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් අපි කියන්නේ මේ දිනවල ප්‍රවේශමෙන් වාහන පදවන්න. මොකද කාලගුණික තත්ත්වයේ යම් දේවල් තියෙනවා. අනිත් පැත්ත තමයි ඔබ කිව්ව දේ කොවිඩ් එක්ක ජීවත් වෙන්න ඕනේ. ලෝකේ තියෙන සංකල්පය තමයි කොවිඩ් එක ජීවත් වෙන්න ඕනේ. කොවිඩ් හදාගන්නේ නැතුව තව කාටවත් ඒක බෝ කරන්නෙත් නැතුව. ඉතින් මේකට තියෙන එකම මෙවලම තමයි සෑම විටම සෞඛ්‍ය සිරිත් වලට අනුගතව කටයුතු කිරීම. අපි හැමදාම පුන කියන්නේ සෞඛ්‍ය සිරිත් ටික හරියට අනුගතව කටයුතු කළොත් මේ රෝගය බෝ වීම 80%කින් වළක්වා ගන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ විශේෂඥයෝ මේ ගැන සමීක්ෂණ කරපු අය කියන්නේ. ඉතින් මේ தত্ত্বය දැන් සමහරු මේ ගැන ප්‍රශ්න අහනවා. ඒ தত্ত্বයට හොඳම උදාහරණය අපේ කලාපේ රටවල් දෙකක් දීලා තියෙනවා. ඒ රටවල් දෙක තමයි තායිවානය සහ තායිලන්තය. බටහිර ලෝකයට මේ தত্ত্বය පාලනය කරගන්න බැරි වුණා. නමුත් විනයගරුකව ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා පෙන්නලා තියෙනවා ලෝකෙට අපිට පුළුවන් කියලා මේවට 100% අනුගත වුණොත් මේ රෝගේ පාලනය කරන්න. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ රට වහලා තියන්න බෑ. එහෙම වහලා තියෙනවා නම් 2022 ජූනි වෙනකල්වත් වහලා තියන්න වෙයි කියලා තමයි කියන්නේ. මේ රෝගේ එතකල් පවතී කියලා. ඒ නිසා කොවිඩ් එක ඉස්සරහට යන්න ඕනේ. හොඳම දේ තමයි මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගතව
කටයුතු කිරීම ඒක 100%ක්ම ජනතාවගේ පැත්තෙන් ඉෂ්ට කළොත් මොකද මම දන්නවා මුල ඉඳලම මේ සාකච්ඡාවලට මෙහෙයුම් කාර්ය සාධන බලකායේ ඉන්න සමාජිකයෙක් හැටියට සහභාගී වන කෙනෙක් හැටියට රජයේ පැත්තෙන් ගන්න තියෙන පියවර උපරිම වශයෙන් අරගෙන තියෙනවා සෞඛ්‍ය අංශ ආරක්ෂක හමුදා අනිත්කුත් රාජ්‍ය නිලධාරීන්. ඉතින් ජනතාවගේ පැත්තේ තමයි මේ වගකීම තියෙන්නේ. ජනතාව හරියට හිටියොත් සංක මේවට අනුගත වෙලා අපිට දවස් 28යි යන්නේ මේ රෝගය පාලනය කරලා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. මුළු දවස් 28කින් පුළුවන්. හැබැයි ජනතාවගේ පැත්තේ තමයි ඒ වගකීම තියෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඒ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා. අපි තවත් බොහෝ තොරතුරු ඔබට සංවේදනය කරන්නට සූදානම්. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මකව ඊයේ දිනේදී අපි ආස්වාදනයට ලක්වන්නා වූ තොරතුරක් අප සතුව තිබෙනවා. අපි විරාමයකින් පසු ඒ සියල්ල බෙදා හදා ගනිමු. Derana Aruna. Sri Lanka's breakfast show. මේ දිනවලදී මුද්‍රිත මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා විශේෂයෙන්ම මේ කුරුණෑගල ප්‍රදේශයේ තැපැල් ස්ථාන වසා දැමීමක් පිළිබඳව. ඒ වගේම තැපැල් සේවක මහත්වරුන් රාශියක් යම්කිසි ආකාරයකින් ආසාදිත වීමක් නිරෝධායනයට යොමු කිරීමක් පිළිබඳව. මේ ඔස්සේ තැපැල් සේවය යම්කිසි පොකුරක කොටසක් වී තිබෙනවාද කියා සැකයක් මතුවන බැවින් අපි තැපැල්පතිතුමන් රංජිත් ආරියරත්න මහතා මේ මොහොතේදී සජීවීව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක් තැපැල්පතිතුමනි. තැපැල්පතිතුමනි ඇත්තටම මොකක්ද කුරුණෑගල වුණේ? ඇත්තටම අපි තාමත් හඳුනාගන්න බැරුණා මොන ක්‍රමයෙන්ද මේ අපේ නිලධාරීන්ට මේ කොරෝනා වෛරසය වැළඳුනේ කියන කාරණාව දැනට ලැබී තියෙන තොරතුරු අනුව පසුගිය 12 වෙනිදා අපිට වාර්තා වෙනවා අපේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු මහත්මයා කොරෝනා වෛරසයට ගොදුරු වන බව. ඉන් පසුව අපේ ආශ්‍රිතයන් පරීක්ෂණයට ලක් කරාම අපිට එතන මුල් අවස්ථාවේදී 7 දෙනෙකුත් ඊට පසුව තවත් 14 දෙනෙකුත් විදිහට වාර්තා වුණා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ දෙදෙනෙක් වාර්තා වුණා. අද දවසේ අපිට වාර්තා වෙනවා නාරාහෙම්පිට කම්පරු මහලේකම් කාර්යාලයේ තැපැල් කාර්යාලයේ නිලධාරිනියක් කොරෝනා වෛරසයට ගොදුරු වන බව. ඒ අනුව දැනට කුරුණෑගල ප්‍රදේශයේ තමයි අපිට ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබුණේ. විශේෂයෙන්ම මේ අය මේ දිනවල සමාජ සේවා සත්කාරයක් විදිහට අපි ක්‍රියාත්මක කරන බෙහෙත් රෝහල් වලින් තිබෙන ඖෂධ බෙදා හැරීමේ කටයුතු වල තමයි නිරත වෙලා ඉන්නේ. ඇත්තටම මේ කටයුත්ත අපේ මේ වෛරසය වැළඳුණු නිලධාරීන් ඔවුන් දන්නේ වෙනකොට PCR පරීක්ෂණ කරලා තිබුණේ නැහැ. ඒ අය මේ ඖෂධ රැගෙන දිස්ත්‍රික්කයේ පුරාම සියලුම තැපැල් කාර්යාලවලට ගොස් තිබෙනවා. ඒ හරහා තමයි මේ වෛරසය පැතිරී ඇතයි කියලා අපිට සැක හිතුනේ. නමුත් වාසනාවකට අපි ඊයේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඊයේ දවසේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ හවස නිකුත් වුණා. එහිදී සියලුම දෙනා නෙගටිව් කියන තත්ත්වයට තමයි අපිට වාර්තා වුණේ. නමුත් අර 14 දෙනා දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සහ රෝහල් වල ඇතුළත් කරලා තිබෙනවා. අවසනාවන්ත කාරණාව තමයි අතරම මහජනතාව වක්කලාවට බලන්නේ මේ රෝගය බලහත්කාරයෙන් වළංගත්යක් වගේ මේ අයට මේ අය දිහා බලන්නේ බොහොම වැරදි කෝණයකින්. ඒක නිසා විශේෂයෙන් ඉල්ලීමක් කරන්න කැමති මේගොල්ලෝ තමන්ගේ රාජකාරියටත් එහා ගිය නොමිලේ සිදු කරන සමාජ සත්කාරයක් කරන්න ගිහිල්ලා තමයි මේ රෝගී තත්ත්වයට උන් ගොදුරලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ඔබගේම සමාජිකයන්, ඔබගේම හිතවතුන්, ඔබගේම ඥාතීන් ඒ නිසා ඔවුන් දිහා වපරහෙන් බැලීමක් නොකරන එක තමයි විශේෂත්වය. මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානසික තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා තත්ත්වය තුළ තමයි අපිට මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අර ඔබතුමා සඳහන් කරපු ආකාරයෙන් මේ රෝගීන් සඳහා ඒ කියන්නේ කොරෝනා ආසාදිතයන් නොවේ වෙනත් රෝගවලින් පීඩා විඳින අය සඳහා ඖෂධ ලබා දෙන ඒ කටයුත්ත සත්කාරයට අමතරව සාමාන්‍යයෙන් එදිනෙදා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පැවති ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු දැනටත් ක්‍රියාත්මක වෙනවද නැත්නම් යම්කිසි සීමා කිරීම් වලට යටත් වෙලාද තියෙන්නේ? කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි తాවකාලිකව නතර කරා. මොකද අපිට සැකයක් ආවා ඊට පස්සේ මේ රෝගය දිගින් දිගට ව්‍යාප්ත වෙලා තිබුණු සමාජයට මේක යන්න පුළුවන් නිසා. නමුත් දැනට අපිට ලිහිල් කරගෙන යන්න පුළුවන් වෙයි. ලබන සතිය තුළ අනෙකුත් කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි. මේ තත්ත්වය තුළ වුණත් අපි ඖෂධ බෙදා හැරීම කටයුතු නතර කරේ නැහැ.
මේ වෙනකොට අපි පසුගිය පළවෙනි දැල්ල අවස්ථාවේදී ඖෂධ පැකට්ටු ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අපි බෙදා හැරලා තියෙනවා. මේ වර ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ වෙනකොට බෙදා හැරීම කටයුතු කරලා අවසන් කරලා තිබුණා. දැනට අපි වසා දමා ඇති ප්‍රදේශවල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් සාමාන්‍ය තත්ත්වයකට කටයුතු අත්හිටවල තියෙනවා. ලබන සතිය වෙනකොට මම හිතන්නේ අපිට ඒවත් නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වනවා තැපැල්පතිතුමන්ට රංජිත් ආරියරත්න මහතාට අප සමග සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වීම සම්බන්ධයෙන්. දැන් කොරෝනා පිළිබඳව කතා කරද්දී අද අරුණ ඉතාමත් හුරුබුහුටි කාව්‍යයක් සහ අපූරු සෙයාරුවක් පළ කරනවා ඉහළින්ම හරියටම සිරස්තලයට එකත් පසෙවම එහි දක්වා තිබෙන කවිය සහ ඡායාරූපය ඉදිරිපත් කරන්නම්. සල්ලි හොල්ලන සීලමේ සෙල්ලම් සියල්ලම සුන්නුනා වත්ත වටකර කොවිඩ් ඇවිදින් ගෙටත් පැනලා නැවතුණා. ගස් ගෙඩිත් නැති ගෙන්ද ගම්බිම 5000 නම් මදි වුණා. බඩේ පණුවනි දොස් නවත්වන් සලාකේ මට හිමි වුණා. ඉතාමත් සංවේදී කවි පන්තියක් සමගින් ඉන්ද්‍රජිත් සුබසිංහගේ කවිය ප්‍රදීප් දඹරගේගේ ඡායාරූපය පුංචි පුතෙක් මේ සලාකය රැගෙන තමන්ගේ අම්මා තාත්තා සොයා ඇදෙන ආකාරය තමයි අරුණ පුවත්පතේ ලෙසින් වාර්තා කර සිටින්නේ. අපි ඒකම අරුණ ඉහළින්ම වාර්තා කරන අරුණ විතරක් නෙවෙයි අද සියලුම පුවත්පත් මේ තොරතුරු වාර්තා කරනවා. අපේ මේ පුණ්‍ය භූමියෙන් හමු වුණු ඓතිහාසික සාක්ෂියක් පිළිබඳව අරුණ පුවත්පත කියන්නේ දීඝවාපියෙන් හමු වූ ගල් කරඬු ඇතුලේ රන් කරඬු ගණනාවක් තියෙනවායි කියලා. ඒවා ඇතුලේ ධාතුන් වහන්සේලාත් වැඩ සිටින බව කියන්නට සතුටින් යුතුව අප ඉදිරිපත් වෙනවා. ඉතින් අම්පාර දීඝවාපිය දාගැබ ආශ්‍රිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද කැණින්වලදී සොයාගත් ඉපැරණි ගල් කරඬුව තුළ තිබී රන් පත්තිරුවක් සහ ධාතුන් වහන්සේලා සහිත කරඬු 5ක් සොයාගෙන තිබෙනවා. මේ ඒ පින්බර දසුන් ඔබට දැන් පෙන්වමින් සිටින්නේ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දීඝවාපිය දාගබේ වාහල් කඩක් ඇතුළත ඉකුත් 18 වනදා කරන ලද කැණින්වලදී නිදන් හොරුන් හාරන ලද වලක තිබී ගල් කරඬුවක් සොයාගන්නා ලද බව වාර්තා වෙනවා. හුණු ආලේප කර තිබූ එම කරඬුව පියනකින්ද යුතු වුණා. මෙම ගල් කරඬුව ඇතුළත ඇති දෑ සොයා බැලීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකගේ උපදෙස් මත අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ SAT ප්‍රියන්ත සහ දීඝවාපිය දාගබේ කැණීම් කටයුතු බාර පුරාවිද්‍යා නිලධාරී සේනක චන්ද්‍රකුමාර කියන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් රාශියක් මේ සම්බන්ධයෙන් දායකත්වයේ සැපීවා. ඉතින් ගල් කරඬුව තුළ සුරක්ෂිතව තිබූ තනි රත්තරන් කරඬුවක්, පළඟු කරඬුවක් සහ රන්නාලයිපිත කුඩා කරඬු තුනක් මෙහිදී සොයාගෙනවා. එම කරඬු තුළ කුඩා මංජුසා බහා තිබුණා. ඒවාෙහි තැන්පත් කර ඇති දෑ සර්වඥ ධාතුන් වහන්සේලා බවටත් පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා. ඉතින් සියලුම දෙනාගේ වන්දනාමානයට මේ ධාතුන් වහන්සේලා ලක්ුණේ ඒ ආකාරයෙන්. මේ රන්පත්තිරුවල සෙන්ටිමීටර් 10ක පමණ දිගකින් යුත් බවයි කියවෙන්නේ. ගල් කරඬුව සහ එහි තිබූ රන්නාලයිපිත කරඬුව අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ පවතිනවා මේ වන විට. දීඝවාපිය පොදුබිම ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී මීට පෙරදී මංජුසාවක් සොයාගෙන අතර ඒ මෙතෙක් විවෘත කරන මැති බවත් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් විවිධ අන්තවාදී පිරිස් විසින් ඩෝසර් කරන්නට උත්සාහ කරන ලද දීඝවාපිය නිදන් හොරුන් විසින් හාරා මංකොල්ල කන්නට උත්සාහ කරන ලද දීඝවාපිය මේ විදිහට දෛවයේ සරදමකට වගේ සුරක්ෂිත වෙලා මේ ධාතුන් වහන්සේලාත් ඉතාමත් සුරක්ෂිතව වැඩ සිටි ආකාරය තමයි කියන්නට වෙන්නේ. ඉතින් දීඝවාපිය පිළිබඳව දැඩි ආරක්ෂාවක් සලසන්න මෙය ඉතිහාසයේ තෝතැන්නක්. ඉතිහාසයේ පිළිබඳව පුස්තකාලයක් කෝෂාගාරයක් මේ තුල පසයට සැඟවී තිබෙන බවට මේ පෙරනිමිති පළවෙමින් තිබෙන නිසාවෙන්. අපි එතනින් යමු අද මව්බිම් පුවත්පතේ සිරස්තලයට තරමක් වෙනස් සිරස්තලයක්. ඕපාදූපයක්ද කියලාත් හිතෙනවා වෙනත් වෙලාවකට. ඉතින් ජපානයෙන් පන්නාගෙන තරුණියයි ලංකාවේ පෙම්වතයි අල්ලයි කියලයි වාර්තා වෙන්නේ. දිගින් දිගටම ප්‍රවෘත්ති වාර්තා වුණා. දැන් එහි උච්චස්ථානයට තමයි මේ පත් වෙලා තිබෙන්නේ. තරුණියයි ලංකාවේ පෙම්වතියයි අල්ලයි. මූදු කටුවේ නිවසක සැඟවිඳලා පෙම්වතිය දැන් සිව්මස් ගැබිනියක් බුර්කාවක් ඇඳගෙන මාතෘ සායනයටත් ඇවිත් කියලා කියන්නේ. මේ කතාව ඔබට මතක ඇති. මාස 7ක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් ජපන් ජාතක 15 ඇවරිදි තරුණියක අපහරණයට ලක් කර පැහැරගෙන ලංකාවට පැමිණි බව කියමින් ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම ජපන් තරුණිය ඊයේ සවස කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගත්තා. මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පෙම්වතාගේ ඥාති සොහොයුරියකගේ නිවසක සැඟව සිටියේදී ඔවුන් සොයාගත් අතර මේ වන විට තරුණිය සිව්මස් ගැබිනියක් බව පැවසෙනවා. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි මහතාට ලැබුණු තොරතුරක් මත සැකකාර තරුණ ජෝඩුව රැඳී සිටින මාරවිල මූදුකටුව ප්‍රදේශයේ නිවසකට ගිය
අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම තරුණ යුවල රැඳී සිටි නිවසට යන විටත් එහි දොරගුළු ලා තිබුණා. නමුත් ඔවුන් ඒ ඇතුළේ සිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. තිනු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ විමර්ශන කටයුතු ඉදිරියටත් සිදු කරනවා. සඳහන් වන අන්දමින් ජපානයේ ඉතාමත් සුපිරි ධනවත් පවුලක එකම දියණිය කියලා තමයි අය සඳහන් වෙන්නේ. ඉතින් ජපනා හපනා කිව්වට නේද ලංකාවෙන් ගිහලා ඊට වඩා අපංකමක්ද කොහොමද දන්නේ කරලා ආවයි කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. ඒකම අද මව්බිම පුවත්පත කියනවා කළමනාකරන සහකාරවරියට පාර දුන් ඉංජිනේරුවාට අප වැඩ තහනම් කියලා තමයි එහි වැඩිදුරටත් දක්වලා තියෙන්නේ. අපි බලමු මේ තොරතුරු මොකක්ද කියලා. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකුට පාර දුන් සිද්ධියකට එම කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර අප මත මුදා හැරුණා. පහර කැමරට ලක් වූ කළමනාකාර සහකාරවලිය ගම්පහ මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් බව තමයි වැඩිදුරටත් මේ ලෙස ප්‍රකාශ කර සිටින්නේ අද මව්බිම පුවත්පත. ඒවගේම කෝටි 3ක නිල්මෑනිකට 6ක් අල්ලයි කියලා සිරස්තලයකුත් අපි මව්බිමෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මැනිකත් වාහන 3කුත් අත්අඩංගුවට පත් වී තිබෙනවා. අද පුවත්පත් මේ පිළිබඳවත් දැඩි ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. යන මේ කෝටි 3 මැනිකේ කතාව මෙයයි. කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නිල් මැනිකක් මාවනැල්ල කෝවිල කන්ද ප්‍රදේශයේදී කොල්ලකා පලා ගොස් සැඟව සිටි සැකකරුවන් 6 දෙනෙකු හා කොල්ලකෑ මැණික් ගලද එය පැහැර ගැනීමට යොදාගත් වාහන 3ක්ද පෙරේදා රාත්‍රියේදී මාවනැල්ල පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. පොලිස් නිලධාරීන් බව පවසා මෙම මැණික් කොල්ලේ සිදු කොට ඇත්තේ කෝවිල කන්ද වට්ටප්පල හා නුවරඑළිය පදිංචි වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයන් 6 දෙනෙක් විසින් කියලා තමයි අද මව්බිම පුවත්පත වාර්තා කර සිටින්නේ. එකම අයවැය කතාවේ කිසිදු සඳහනක් නොකර භාණ්ඩ හා සේවා 2574කට අලුතින් සෙස් බදු පනවලා කියලා චෝදනාවක් පළ වෙනවා අද පුවත්පතේ ප්‍රධාන පිටුවේ. ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා කියන්නේ අයවැය කතාවේ කිසිදු සඳහනක් නොකර භාණ්ඩ හා සේවා 2574කට සෙස් බද්ධ පනවන්නට කටයුතු කරලා තියෙන්නේ කියලා. ඉතින් අයවැය කතාවෙන් මතුවන්නා වූ අතුරු කතා පිළිබඳවත් අද බොහෝ තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳවත් තොරතුරු අද පුවත්පත්වල තියෙනවා. අපි එක සිරස්තලයක් ඉදිරිපත් කරන්නම් මෙලෙස අරුණ පුවත්පතෙන් EPF එක ගන්න 60 වෙනකම් ඉන්න ඕනේ නැහැ. දැන් විශ්‍රාම යාමේ වයස පෞද්ගලික අංශයේ සේවකයන්ට 55 සිට 60 දක්වා වර්ධනය කරා. ඉතින් EPF එක එහෙම නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් සැකයක් මත වුණා. අද අරුණ පුවත්පත කියන්නේ EPF එක ගන්න 60 වෙනකම් ඉන්නට අවශ්‍ය නැහැයි කියලා. පෞද්ගලික අංශ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා ඉහළ දමනු ලැබුවද අවශ්‍ය අයෙකුට සිය සේවක අර්ථ සාධක අරමුදල ප්‍රතිලාභය වස 55 දී ලබා ගැනීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරනවා. ඒකම අපි ඉට ඉහලින් වාර්තාවන තොරතුරකට යමු. නෙළුම් කුලන ණයෙන් බරිත වේ කියලායි දක්වා තිබෙන්නේ. කොළඹ නෙළුම් කුලන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වාරික වශයෙන් පසුගිය වසර අවසාන වන විට රුපියල් කෝටි 722කට අධික මුදලක් ගෙවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සිදු වුණයි කියලායි කියවෙන්නේ. ඉතින් තාමත් මේ මල පිපිලා නැහැ. නෙළුම් කුළුන ඉදි කරලා තියෙනවා. දැන් ඔය KL ටවර් වගේ ඒවා තියෙනවා මැලේසියාවේ. ඉතින් ඒවා භාවිතා කරලා වුන් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරනවා. ඉතින් තාමත් නෙළුම් කුළුන විවෘතත් කරා නේද? නෙළුම් කුළුන තාමත් දේශීය සංචාරකයන්ටවත් විවෘත වෙලා නැහැ. ආපන ශාලා තිබ්බයි කිව්වා. ඊට පස්සේ මන් දන්නා කොවිඩ් හේතුව නිසාද කියලා. ඉතින් ණයබර විතරක් තිබිලා මේ මල පිපෙන දිනයක් විකසිත වන දිනයක් දැක ගන්නට හැකියාවක් ලැබෙන එකක් නැහැ. අපි කාටුන් බලන්නටත් තියෙන නිසා විරාමයකින් පසුව හමු වෙනවා. Derana Aruna, Sri Lanka's breakfast show. දෙනකොට එපා කියන අයත් ඉන්නවයි කියනවා. ඔන්න උදේ විමලසිරිගේ කාටුනේ අද බෝනස් ආසනය දෙනවා රනිල් මහත්තයට. ඒ වගේම ජාතක ලයිස්තු මන්ත්‍රී දුරයක් තවත් තියෙනවා. ඒක සමහර විට මොකක් හරි ගොඩ මහත්තයෙක් ඉල්ලා අස්ුනහම
හිස් වෙන්නට පුළුවන් හැබැයි සහගත වෙන්නට පුළුවන්. ඉතින් මේ ඒක දෙනවා බැසිල් මහත්තයාට. ඉතින් මේ මහතුරු දෙන්නම ඕනේ නෑ කියලා නිකන් ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනසයක් තමයි තියෙන්නේ. හැබැයි හිතේ ඇති නිකන් ආසයි වගේ තියෙනවා මේ උදේ විමලසිරි අදින කාටුනේ විදිහට නම්. හසන්ත විජේනායකගේ කාටුනේ බලමු ආදාරුණ පුවත්පතෙන්. මින ජාතක ලයිස්තු මන්ත්‍රී දුරේ කියලා මේ අතුරු පසක් දෙනවා. ඉතින් ඕක කණ්ඩ බඩේ ඉඩ තියනවාද මේ නායකතුමාට? UNP එක හොඳටම කාලා ස්මෘත්තාව හැදිලා තියෙන්නේ. ඕන ඉතින් රටත් එතනටම දාන්න පුළුවන්. ඉතින් ඒකම හසන්ත විජේනායක නම් කියන්නේ අනේ අපේ ජාතක ලයිස්තු මන්ත්‍රී දුරේ අතුරු පස කන්න ඉඩ නෑ. දැන් UNP එක කාලා මගේ බඩ පිරිලා කියලා එතුමා කියන බවයි. ඒකම ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ගන්නට පුළුවන්. හිටපු ජනපති මෛත්‍රී කියනවා පාසුකු ප්‍රහාරයේ කිසිම වගකීමක් ගන්න බෑ කියලා. කොහොමත් වතුර බහින්නේ පහත් තැනින්නේ කියලයි අද Facebook කාටුනේ කියන්නේ. අර ජික්කිගේ සින්දුවකුත් තියෙනවා එහෙම නේද? පහත් තැනින් යයි ගලා ජලයේ කියලා. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ පාසුකු කොමිසමේ මෛත්‍රීගෙන් සාක්කි අරන් ඉවරලු. ඉබ්බගෙන් පිහාටු ලැබුණද දන්නේ කියලා හුරේරා කියන්නේ. ලැබුණ නෑනේ අප්පා. ඒකනේ මේ MD වීරරත්න මේ කාටුනේ අද අඳින්නේ. රාජ්‍ය පාලනයේදී උපායශීලී විය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා උපායශීලී වෙච්ච විදිය තමයි මේ කියන්නේ. මට කිසි දෙයක් මතක නෑ. හුඟක් දේශපාලඥයන්ට කිසිම දෙයක් මතක නෑ. ඉතින් එතුමාත් කියනවා කිසි දෙයක් මතක නැහැ කියලා. හැබැයි මේ කතාව ගෙදරට හරියන්නේ නැහැයි කියලායි අද වෙබ්බුවා අඳින සුසිල් කියන්නේ. සුසිල් කියන විදිහට ඔන්න හිටපු ජනපතිට කරුණු රසක් අමතක වෙයි. පුවතක් සිංගප්පූරුවේ ගියේ ළමයි කවුද කියලා එතුමාට මතක නැහැ කියලා කිව්වා. ඉතින් ළමයින්ව අමතක වුණාට මාව අමතක කරන්න එපා හොඳේ කියලායි අද සුසිල් කියන්නේ. ඉතින් එතුමා වගේම එතුමාගේ සහෝදරයා ගැනත් අද කාටුනයක් නිර්මාණය වෙනවා. මෙන්න දාසගේ කාටුනය මඩ සෝදාගත් කල ගොවියාට මොකද වෙන්නේ කියලා අපි කතාවක් අහලා තියෙනවා. හැබැයි අද ඒක වෙනස් වෙනවයි කියලායි කියන්නේ. මෙන්න වෙළඳ ඇමතිතුමා කියනවා ගොවියා මඩ සෝදාගත් කල ලංකාදීපේ දාසගේ කාටුනය. ගොවියා කියනවා ඩඩ්ලි රජ වෙයි කියලා. ගොවියා මඩ සෝදාගත්තාම රජ වෙන්නේ ඩඩ්ලි කියලා. ඒ කාටුනයත් එක්ක අදට අපි දෙරණ අරුණ නිමාවට පත් කරනවා. හමු වෙමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show.